නමෝ තස්ස භගවතෝ භගවතෝ අරහතෝ අරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස. සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ භගවතෝ අරහතෝ අරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස. සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ භගවතෝ අරහතෝ අරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස. සම්බුද්දස්ස. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි. අද දවසේ ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ වෙනද වගේම ඉන්ද්‍රකීලය දහම් කතිකාවතට සම්බන්ධ වෙලා සිටින අවස්ථාව. ඉන්ද්‍රකීලයක් කියලා කියන්නේ අපි වරින් වර සිහිපත් කරනවා ඕනෑම සංස්කාර ධර්මයක වෙනස් වීමක් හමුවේ, පෙරලීමක් හමුවේ, කැඩී බිඳී යාමක් හමුවේ අකම්පිත වෙන්න පුළුවන් ස්වභාවයට කියනවා ඉන්ද්‍රකීලයක් වගේ හිතක් ඇති කර ගැනීම කියලා. ශාසනය භාවිතා කරන දේශනා කරන අපිත් මේ පින්නතුනුත් නිරන්තරයෙන් මේක පිරික්සන්න ඕනේ. නුවණින් පිරික්සන්න ඕනේ මගේ ජීවිතේ ශාසනයේ ප්‍රධානම ඉලක්කයක් වෙන ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල්වෙන තත්ත්වයකට ආසන්න වෙලා හරි තියනවද කියලා. ඒක සාමාන්‍ය ජීවිතය තුළම සිදුවෙන විවිධ දේවල් ඔස්සේ අපි පිරික්සලා බලන්න ඕන එකක්. තවත් කෙනෙක් පරස වචනයක් කියද්දි මට මොකද වෙන්නේ? මට සංසිඳුණු හිතින් ඒක අහගෙන ඉන්න පුළුවන්ද? ඒ වගේ තවත් කෙනෙක්ගේ ආදරයක් වෙනස් වෙනකොට අනිත් අය මට වටිනාකම් නොදෙනකොට ගරු නොකරනකොට මට නොසෙල්වී ඉන්න පුළුවන්ද? නැත්නම් මං ඒ තුල කැළඹෙනවද? මම ආවේගශීලී වෙනවද? අපිට එහෙම එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන බොහෝ වැඩ කටයුතු තුලින් බලන්න පුළුවන් මේ වෙනකොට ඉන්ද්‍රකීලයක් වගේ හිතක්, ශක්තිමත් හිතක්, අකම්පිත හිතක් ඇති කරගෙනද තියෙන්නේ ඊට ආසන්නව හරි ඉන්නවද කියලා. ඉතින් මේ වැඩසටහනේ බලාපොරොත්තුවත් මේ පින්නතුන්ට එවැනි ශක්තිමත් හිතක් දෙන්න ඕනම තත්ත්වයක් තුළ නොසෙල්වී ඉන්න. අපි දින කිහිපයක් දැන් සාකච්ඡා කළේ සබ්බාසව සූත්‍රයේ කියන වැදගත් කාරණා පිළිබඳව. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව, සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට අපි කතා බහ කළා ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පිළිබඳව. පින්නන්ති අද දවසේ අපිට තියෙන්නේ අදිවාසනා එහෙම නැත්නම් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ ඉවසලත් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඉතින් අද දවසෙත් මේ වැඩසටහන සාරවත් කරගන්නට අපි වෙනද වගේම ඊටාම ගෞරවයෙන් ආරාධනා කළා. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වන රාජකීය පඬිත ඉන්ද්‍රහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේට පිනුතුන් වෙනුවෙන් මේ වැඩසටහනට ගෞරවනීය ස්වාමීන් වහන්සේ තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ අපි ගිය සතියේ කතා කළේ ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පිළිබඳව. අද අපිට තියෙන පුරා පැයක් ඉවසීම ගැන කතා බහ කරන්න. ඉතින් ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉවසීම කියන්නේ මොකක්ද කියලා කතා බහ කරන්න. එහෙමයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. අතිගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය පුහුල්ලේ සාරද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සම්මා සම්බුද්ධ ශාසනය තුළ ඉවසීම පිළිබඳව අපිට ප්‍රධානම උසස්ම තැනක් මේ ඉවසීමට ලබා දීලා තියෙනවා. දැන් මේ ඉවසීම කියන එක අපි මොකක්ද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගත යුතු වෙනවා. මේ ඉවසීම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අර අපිට ඇති වෙන යම් යම් අපහසුතා මැද්දේ අපිට දරා ගන්න පුළුවන් කමක් අපි තුළ ගොඩනගා ගත යුතු වෙනවා. මානසික වශයෙන් ප්‍රධානයි, ඒ වගේම කායික වශයෙන්. දැන් මානසික වශයෙන් අපිට ඒ ශක්තිය ඇති කරගත්තොත් කායික වේග දරා ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ ඉවසීම අපි ඇති කරගත යුතු වන්නේ දැන් මේ සබ්බාසව සූත්‍රයේදී දේශනා කරනවා සීතලෙන්, උණුසුමෙන්, අවුවෙන්, වැස්සෙන්, ඒ වගේම මැසි මදුරු ආදීන්ගෙන් අන් අයගේ වචන ඉදිරියේ අනුන්ගේ ක්‍රියා හමුවේ ඔය විදිහට උපන් ශාරීරික වේදනාවන් හමුවේ
අපි මේ ඉවසීම ඇති කරගත යුතු වෙනවා. දැන් එතකොට මේ අවුවෙන් පින්නෙන් වැස්සෙන් අපිට යම් යම් පීඩාවල් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒ කියන්නේ අපි මේ වගේ තැන්වල අපි දරාගෙන විඳ දරාගෙන අපිට ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ස්වාමීන් වහන්සේ අපි ඉවසීම කියලා කියනවා. ඒ කියන්නේ මේ ශාසනික ප්‍රතිපදාව තුළ අපි අපේ ජීවිතේ ගත කරනකොට ස්වාමීන් වහන්සේ මේ වගේ කවදාවත් මුහුණ නොදුන්න තත්ත්වයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් සායනස දවසක් ගත්තොත් ඉවසන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය තුළ ගත්තොත්. එතකොට ඒක සාමාන්‍ය ලෞකික ජීවිතෙත් එහෙමයි මේ ශාසනික ජීවිතය තුලත් එහෙමයි. එතකොට දැන් මේ ඉවසීම කියලා ගත්තාම දැන් ඔය විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගය වර්ධනය කරන කෙනෙක් නම් තමන් ඒ ප්‍රතිපත්තියේ හැසිරෙනකොට කායික වේදන ඇති වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දැන් ඔය බණ අහනකොට එතකොට ධර්මයේ උගෙන ගන්නකොට ධර්ම සාකච්ඡා කරනකොට ඒ වගේම භාවනාදී සිද්ධ කරනකොට කායික වේදනා ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. මේක තැන එක විදිහට ඉන්න වෙනවා භාවනා කරනකොට. ඉරියව්වකින් ඉන්න වෙනවා. ඒ වගේ අවස්ථාවන් වල මේ ඒ ඇති වෙන අපහසුතාවයේ මැඩපවත්වාගෙන කෙනෙකුට ඉන්න පුළුවන් නම් අන්න එතන ඉවසීමක්. ඒක තමයි සනස ඉවසීම කියලා කියන්නේ. ඊළඟට දැන් ඔය මැසි මදුරු ආදී මේ සත්වයන්ගෙන් අපිට පීඩා එනවා. ඒ වගේ අවස්ථාවන් වල අපි මේ ඉවසීම ඇති කරගන්නවා කියන මේ මානසික වශයෙන් ඒ කියන්නේ කෙලෙස් ධර්මයක් හිතට එන්න දෙන්නේ නැතුව. කියන සනස උදාහරණයක් ගත්තාම මේ ඉවසීම ගත්තාම අපිට එක පැත්තක්ම කතා කරන්න බෑ. ඒ කියන්නේ දැන් රාගයේ හැම ඉවසීම ඇති කරගත යුතු වෙනවා. රාගයේ හැම ඉවසීම ඇති කරගත්තේ නැත්නම් අපිට අපේ අතින් ඒ වැරදි සහගත චර්යාවන් සිද්ධ වෙන්න පුළුවන්. ද්වේෂය හැම ඉවසන්න සිද්ධ වෙනවා. එහෙම නැතුනොත් අපේ අතින් ද්වේෂ සහගත ක්‍රියාවන් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර මේ රාග, ද්වේෂ, මාන, ඊර්ෂියාව මේ හැම දෙයකම හැම තැනින්දම අපි ඉවසීම ඇති කරගත යුතු වෙනවා. එතකොට ඔය වගේ අර මේ ශාසනික ප්‍රතිපදාවේ අපි හැසිරෙනකොට යම් යම් දරාගත යුතුම දැන් අපිට ඒකාන්තයෙන්ම එනවා සම්මාස. දැන් ආහාර පාන ආදී ගැනීමදී විශේෂයෙන්ම අපි ගිය සතිය සාකච්ඡාවේදී සාකච්ඡා කළා. එතකොට මේ ආහාර ආදී අපිට පරිහරණය කිරීමේදී භාවිතා කිරීමේදී මේ ආහාර වලින් අපිට යම්කිසි විදිහේ අපහසුතාවයන් ඇති වෙනවා. වර්තමානයේ තුල ඒක හොඳටම උද්ගත වෙලා තියෙනවා. ආහාර ගැටලුව. මෙන්න මේ වගේ තැන්වලදී අපිට වෙනදා වගේම අපි කෑම කන්න ඕනි, වෙනදා වගේම අපි රසට දිව පිනවන්න ඕනි කියන මේ තැන හිටියොත් ස්වාමින් වහන්සේ ඉවසීමයි නැති වෙන්නේ. ඒ ඉවසීම නැතුණාම ස්වාමින් වහන්සේ බොහෝ විට වෙන වෙන ක්‍රියාවන් වල සමහර සාපරාධී ක්‍රියාවන් වලට පවා යන්න පුළුවන්. ඔය විදේශගත රටවල එහෙම ගත්තාම අපි දකිනවනේ ඔය ඒ ආහාර ද්‍රව්‍ය තියෙන, ඒ බඩු බාහිර ආදී තියෙන ඒ අවන්හල් ආදී කුඩු කරලා ඒ දේවල් විනාශ කරලා නිකන් බලෙන් කඩා ගැනීම වගේ තත්ත්වවලට යන්න පුළුවන්. ඒ කියන්නේ සයනස අදත්තාදාන වගේ අදත්තාදාන වගේ තැන් වලට යනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේ අකුසලයන් කෙරෙනවා. අදට අර මේ ආහාරයේ ඉදිරියේ අපිට ඉවසීම ඇති කරගන්න පුළුවන් නම් අන ඒක ලොකු ජයග්‍රහණයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කුසගින්න කියන එකත් විපාසය කියන එකත් ඉවසන්න කියලා මේ සූත්‍රයේ තියෙනවා. සූත්‍රයේ තියෙනවා ස්වාමීන් වහන්සේ. يعني කුසගින්න අපිට ඉවස ගන්න බැරි නම් ස්වාමීන් වහන්සේ අපි මේ හිතන වෙලාවට අපි කන්න උත්සාහවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් කුසගින්න ඉවස ගන්න දරා ගන්න පුළුවන් කමක් අපිට අනිවාර්යෙන් තියෙන්නටම ඕනේ. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම. එතකොට මේක ඒ ඉවසීම ඇති කරගන්නවා කියන ස්වාමීන් වහන්සේ එකක් තමයි අර ආශ්‍රවයන් අපිට උපදින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ ඉවසීම ඇති කර ගැනීම තුළ ඒ කියන්නේ මේ ආශ්‍රවයන් වලට එක වැටක් බැඳා වගේ. එහෙමයි. මේ ඉවසීම කියන්නේ පවුරක් බැඳා වගේ. එහෙමයි පවුරක් බැඳා වගේ. ආයි මෙතනින් එහාට එන්න බෑ. එතකොට ඒ වගේ තමයි ඉවසීම කියන්නේ. අර කුසගින්න හමුවේ ඒ වගේම මැසිමදුරුවන් හමුවේ අනුන්ගේ වචන හමුවේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් ඒක ගොඩාක් වැදගත් සානස්. ගොඩාක් වැදගත් සානස්. ඒ කියන්නේ දැන් ඔය මට එක කතාවක් මතක් වෙනවා මේ කකචූපම සූත්‍රයේ සානස්. හරිම ලස්සන
විග්‍රහයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ওই මෝලිය පග්ගුණ ස්වාමින් වහන්සේට. එහෙමයි. ඒ කියන්නේ මේ යම් කෙනෙක් ඉවසීම කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. යම් කෙනෙක් බනිනවා නම් යම් කෙනෙක් අපේ ඉවසීම නැති කරන්න ක්‍රියා කරනවා නම් අපි ඒ වෙලාවේ මේ ගංගා වගේ අපේ හිත සකස් කරගන්න ඕනි කියනවා. යම් කෙනෙක් මේ පන්දමක් අරන් ගිහිල්ලා මම මේ ගංගා නම් ගඟ පැසෙන වතුරක් බවට පත් කරනවා කියලා පන්දමක් අල්ලනවා නම් ඒ කවදාවත් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේ අපි ඉවසීමක් ඇති කරගන්නට ඕනි. ඒ ඉවසීම කියන්නේ ඒකටයි ඕනිම වචනයක් හමුවේ ඕනිම ක්‍රියාවක් හමුවේ නොසැලී ඉන්න අපේ හිත සකස් කරගන්න එක. සායනාස මේ ඊතරදී වැදගත් කාරණාවක් ඔබ වහන්සේගෙන් මතුණා. දැන් සමහර අය ඉන්නවා දැන් මේක අත්දැකපු පින්නතුන් ඇති ඇත්තට මේ කියන්නේ අපේ ඉවසීම නැති කරන්නම සැලසුම් හදනවා. එහෙමයි. කියන අපි වාවේගශීලී කරවන්න අපිව තරහෙන් පුපුර තියවන්න. ඒ කියන්නේ එතකොට අපි අර ගලායන වතුරක් වගේ වෙන්න ඕන එයා කරන වැඩවලට. වැඩවලදී එහෙමයි. එයා කරන වැඩේ ගිනිහුල වගේ නම් අපි ගලායන වතුර වෙනවා. ගඟක් වගේ වෙනවා. ඒ බෝධිසත්වයන් වහන්සේට ඔය ලක්ෂණ තිබෙනේ සයනස්. එහෙම සාන්තිවාදී ජාතක හිම සන්නංශ මතකනේ. මතක් කරොත් හොඳයි අපි පින්නතුන්ටයි අපිටයි. එහෙමයි අර සන්නංශ මේ ඉවසීම කියන්නේ ශාන්තිවාදී ජාතකයේ ඉවසීම කියන එක සන්නංශ මේ පාරමිතා දහමක් වෙනවා සන්නංශ. පැනගන්න ශක්තියක් සන්නංශ. එතකොට ඒ ඉවසීමම තමයි ස්වාමීන් වහන්සේ ඉවසීමේ தත්වෙම තමයි අර බෝධි මූලයේදී අපේ භාග්‍යතුන් වහන්සේ චතුරාංග සමන්නාගත වීරියක් ඇති වුණේ. ඉවසීමේ ශක්තිය. එතකොට මේ අර ශාන්තිවාදී ජාතකයේදී රජ්ජුරුව ස්වාමීන් වහන්සේ අත් කපද්දී ඒ කියන්නේ මේ එක අතක් කපනවා බලාගෙන ඉඳන්දී ස්වාමීන් වහන්සේ. ඒ අත කපලා අයින් කළා අහනවා දැන් තාමත් ඉවසීම තියෙනවද අහනවා. ඔව් මට ඔබ කෙරෙහි කිසිම අමනාපයක් නැහැ මට තාමත් ඉවසීම තියෙනවා කියන්නේ. අනිත් අතත් කපනවා ස්වාමීන් වහන්සේ. දැන් තාමත් ඉවසනවද අහනවා. ඔව් මං ඉවසනවා කියනවා. කන් දෙක කපනවා සානස කකුල් කපනවා සානස අන්තිමට බෙල්ල කපන්නේ. ඒ වගේ තැනකදී වුණත් මේ ඉහළ මානසික මට්ටම ඒ කියන්නේ මම මොනම හේතුවක් නිසාවත් මගේ මේ ඉවසීම මම නැති කරගන්නේ නැහැ කියන තැනට ඇවිල්ලා ඒ ශක්තිය උපදවා ගන්නවා නම් ඒක තමයි සානස වටින්නේ මෙතෙන්. ඒතර ඒ ශක්තිය තමයි ස්වාමීන් වහන්සේ අපිට මේ ජීවිතේ අතහැරලා මේ ප්‍රතිපදාව ඇති කර ගැනීම සඳහා ලොකු උපකාරයක් වෙන්නේ. එතකොට මෙන්න මේ ඉවසීම ස්වාමින් වහන්සේ අපි තුළ ඒ කාන්තේම ඇති කරගත යුතු වෙනවා. එතකොට අර අනුන්ගේ වචන හමුවේ අපිට පුළුවන් නම් ගඟක් වගේ වෙන්න. අනුන්ගේ වචන හමුවේ ක්‍රියා හමුවේ අපිට අවකාශයක් වෙන්න පුළුවන් නම් දැන් යම්කිසි කෙනෙක් අවකාශයක් අරගෙන ස්වාමීන් වහන්සේ මේ පින්සලක් අරගෙන එයා කල්පනා කරනවා මම මේ හිස් අවකාශ චිත්‍ර අඳිනවා කියලා. කවදාවත් වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ දැන්. ඒ පෙන්සලෙන් චිත්‍ර අඳින කෙනා මොකද වෙන්නේ? මං කොහොම හරි මේක චිත්‍ර අඳිනවා කියලා හිතාගෙන කරාට එයා වෙහෙසටපත් වීමක් වෙන්නේ. හැබැයි අවකාශයේ චිත්‍ර අඳින්නේ නැහැ. අපේ හිතත් ස්වාමීන් වහන්සේ හිස් අවකාශයක් කරගන්න කියනවා. ඒ කියන්නේ අනුන්ගේ වචන හරියට පෙන්සලක් වගේ නම් අපේ හිතේ මේ හිස් අවකාශයක් කරගත්තාම ඒ අයට ඕන විදිහට අපිව කේන්ති ගස්සන්න බෑ. ඒ කියන්නේ දැන් මේ බණහන අපේ පින්නතුන් අතර දැන් මේ පින්නතුන් අත්දකින්නවා නම් මේ දවස්වල. එහෙමයි. දැන් තමන් එකට ඉන්න කෙනෙක් හරි රැකියාවක් කරනවා නම් එවැනි කෙනෙක් හරි තැනක හරි දැන් තමන්ව අවුස්සන කෙනෙක් මේ කාලේ ඉන්නවා. තමන්ට පුළුවන් නම් අවකාශයක් වෙන්න. එහෙමයි සර්. ගලා යන වතුරක් වෙන්න. එහෙමයි. ඒක නිවන් දකින්න හේතු වෙන ගුණාංගයක්. එතනස අනිත් එකේ කරන කෙනාටත් තමන්ගේ වැඩ ඊට පස්සේ කරන කෙනාටත් ඒ කරන වැඩේ ඇති වැඩක් නැහැ කියලා අතහරින්නත් ඒක ලොකු අනිවාර්ය උදාසීන වෙනවා දවසට. උදාසීන වෙනවා එහෙමයි. දෙන්න පුළුවන් හොඳම දඬුවම මේක තමයි. එහෙමයි. මෛත්‍රී සහගතව. එතකොට ඒ විදිහට සවනස අනුන්ගේ වචන හමුවේ ක්‍රියා හමුවේ අපි තුළ අර දරා ගැනීමේ ශක්තිය තියෙනවා නම් සවනස ඒ ශක්තියට තමයි අපි ඉවසීම කියලා කියන්නේ. එකක් අර මෙතෙන් දිසනසට මානසික වශයෙන් උත් අපේ වේදන ඇති වෙන සවනස ඉවසීම ගත්තාම සානස දැන් භාවනාදී කරනකොට මානසික වශයෙන් අපිට වෙහෙසීම ඇති වෙනවා. එන සමහර ඔය උද්දච්ච කුක්කුච්ච කාමච්ඡන්ද ව්‍යාපාද ආදී තැන්වලදී මේ මානසික විදිහට පසුබැසීම ඇති වෙන්න පුළුවන්. ඒ වේදනාවන් නැති කරගෙන ඒ වේදනාවන් අපි ඉවසන්න පුරුදු වුණොත් එහෙම
එතනින් එහාට මම වැටෙන්නේ නැතුව මගේ ක්‍රියාව කරගෙන යනවා කියන මෙන්න මේ දැඩි හැඟීමත් එක්ක යන්න පුළුවන් නම් අන්න එතන සනස ඉවසීම. දැන් ස්වාමීන් වහන්සේ මහා බෝසත්යන් වහන්සේලා දැන් බුද්ධත්වයට පත් වෙන අවසාන රාත්‍රියේදී එහෙමයි. මේ මාරයා දාපු සෙල්ලම් එහෙමයි සනස. පරිසරය වෙනස් කර මහා වැසි වස්ස ඒ කියන්නේ ඒ හැම එකක්ම මහා බෝධිසත්වයන් වහන්සේ ඉවසගත්ත නිසා බුදු වුණා. එහෙමයි සනස. ඒ ශක්තිය බුදුරජාණන් වහන්සේ අපිට ආදර්ශයෙන්ම ලබා දීලා තියෙනවා සනස. එතකොට මෙන්න මේ සබ්බාසව සූත්‍රය ස්වාමීන් වහන්සේ අපි ඉවසිය යුතු ආකාරය පිළිබඳව ওই විදිහට විග්‍රහ කරනවා. මේ වචන හමුවේ සුලං හමුවේ ශාරීරික වේදනා හමුවේ ස්වාමීන් වහන්සේ මානසික වේදනා හමුවේ මෙන්න මේ හැම දෙයක්ම අපි ඉවසන්න පුරුදු වෙන්නට ඕනේ. කොටෙමෙකුත් මේ ශ්‍රාවකයා මේ බඩගින්න ඉවසන්න පුරුදු වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒතකොට ඒ වගේ ඉවසීම අපි ඇති කර ගන්නට ඕනේ. මේ ඉවසීම කියන්නේ ඒ අපහසුතා හමුවේ වැටෙන්නේ නැතුව දරා ගැනීමේ ශක්තිය. ඒක තමයි සානස් ඉවසීම විදිහට අපිට මේ ශාසනය තුල හඳුන් ගන්නට පුළුවන්කමක් තියන්නේ. ස්වාමීන් වහන්සේ මේ දැන් දන්නවනේ දැන් තරහ කියන සිතුවිල්ල භාවිතා කරන්න එක බලයක් වෙනවා. එහෙමයි. දැන් අපි තුනේ අපේ අම්මා තාත්තා කෙනෙකුට දරුවෙක් ගැන ආදරය ඇතුලේ ආදරය වැඩි වෙන විදිහටම හිත හිටියොත් ඒ ආදරය ලොකු බලයක් වෙනවා. එහෙමයි. ඒ වගේම මේ ඉවසීම පුරුදු කරොත් මොකද වෙන්නේ? එහෙම සනස. ඒක ලොකු ශක්තියක් වෙන සනස. ඒකනේ උදාහරණ කතාවක් තියෙනවා මේ. එහෙමයි සනස. මේ දීඝ බානක කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා. ඒ මහරහතන් වහන්සේ අරියවංශ දේශනාව රයක් මුළුල්ලේ දේශනා කළා. රයක් මුළුල්ලේ අරියවංශ දේශනාව කරාට පස්සේ උන්වහන්සේට බුදු සත්කාර ඒ සිවුරු පිරිකර ආදී මිනිසුන් පූජා කරා. මේක බලන් හිටිය තව ස්වාමීන් වහන්සේ නමක්. තව ස්වාමීන් වහන්සේ නමක් බලන් ඉඳලා දැන් උන්වහන්සේත් එතනට ගියා. ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ වඩින මාර්ගයේ බොහෝ දුරක් උන්වහන්සේටත් එන්න තිබුණා. එහෙනම් උන්වහන්සේ දැනමට එකපාරේ යන්න උනේ. දැන් මේ දීඝවානක ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. අර ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් එනවා. ඒ ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් තවත් ස්වාමීන් වහන්සේ එනවා. දීඝවානක ස්වාමීන් වහන්සේට අර තැන ඉඳන් පිටත් වුණ තැන ඉඳන් අර ස්වාමීන් වහන්සේ එක දිගටම බැන්න ස්වාමීන් වහන්සේ. බණින්න එකමයි වැඩේ. මේ කියන්නේ එක මොහොතක්වත් නිකන් හිටියේ නෑ. ඒ මාර්ගයේ දිගටම බැන තමයි ගියේ. දීඝපාලක ස්වාමීන් වහන්සේ හැරිලවත් බැලුවේ නෑ ස්වාමීන් වහන්සේ. දීඝපාලක ස්වාමීන් වහන්සේ කඩුව තරම් මේ මූණේ වෙනසක්වත් උනේ නෑ. ඊට පස්සේ මාර්ග දෙකක් දැන් එක මාර්ගය ඇවිල්ලා දැන් මේ මාර්ගය දැන් වෙන් වෙන තැනක් තියෙනවා. දීඝපාලක මහරහතන් වහන්සේ තව පැත්තකට අර බයින ස්වාමීන් වහන්සේ ඉන්න තව පැත්තකට. දීඝපාලක මේ මහරහතන් වහන්සේ එතෙන්දී නැවතිලා කියනවා ආයස්මා මේ මාර්ගයේ මං යන මාර්ගය. මේ මාර්ගය ඔබ වහන්සේ යන මාර්ගය. ඔබ වහන්සේ මේ මාර්ගය යන මම මේ මාර්ගය යනවා කියලා ඒ වචනේ කියලා වැඩම කරා. දීඝවාන ස්වාමීන් වහන්සේගේ මේ පිටපස්සෙන් ඉන්න ස්වාමීන් වහන්සේලා කිව්වා මොකද්ද ස්වාමීන් වහන්සේ අර කරපු දේ ඔබ වහන්සේ අර සහාමුදුරුව බයිනකොට කට වහගෙන කරබාගෙන හිටියා. ඒක ඔබ වහන්සේට අවනම්බුවක්. ඇයි මුකුත් කිව්වේ නැත්තේ ඇහුවා. ඇවත්නි බණින එක ඒ භික්ෂුවගේ වැඩක් කිව්වා. ඉවසන එක මගේ වැඩක් කිව්වා. ඒතර සානස් මේ ඉවසීම අපි අර එක දිගටම සානස් ප්‍රගුණ කරාට පස්සේ සානස් ඒක ඇත්තටම ලොකු ශක්තියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පැය ගානකුණක් නින්දාවක් ඉවසන්න පුළුවන් සානස්. එතකොට මේ එහෙම අර ඉන්නව සානස් ඕන තරම් උදවිය අපේ මේ ශාසනය තුළ හොයාගන්න පුළුවන්. ඒතර අදටත් මේ ගෘහස්ත සමාජය තුලත් එහෙම ගොඩක් නැති වෙන්න පුළුවන්. නමුත් ඉතාලම හදිසියෙන් නමුත් එහෙම ගොඩක් ඉවසන චරිත ඉන්න පුළුවන් සායනස. ඇත්තටම අපිට එහෙම කියලා තියෙනවා සමහර උදවිය අපේ ස්වාමීන් වහන්සේ බුදු ඉවසීමෙන් වැඩ කරන්නේ. මගේ සමාජයට සමහර අය කියනවා මගේ තියෙන මේ අගුණය හැමේ මේ මිනිස්සු ඉවසුවේ නැත්තම් සනස අද අපේ මේ කසාදියත් ඉවරයි. ඒ කියන්නේ තමන් එක්ක එකට ඉන්න කෙනාගේ ඉවසීම ගැන. ඉවසීම ගැන සනස පැහැදීමක්. ඒ පැහැදීම නිසා ඒ තමයි කෙනෙක් හැදෙනවා. එහෙමයි සායනස. දැන් මේ ශාසනය තුළ ස්වාමීන් වහන්සේ ඔය දේශනා කරන විදිහට විශේෂයෙන්ම ගෘහ ජීවිතය ගත කරනවා නම් ඒ කෙනෙක් තුළ ඉවසීම ඇති කර ගන්නවා නම් එයාට පුළුවන් සායනස මුළු ගෙදරම හදන්න. එහෙමයි. ඒක එකක් ස්වාමීන් වහන්සේ. මේ කොච්චර සිල් භාවනා කරලා සිල් සමාදන් වෙලා අපිට ඉවසීම නැත්තම් ස්වාමීන් වහන්සේ
ඒක ඒ තුලින් කවදාවත් අනිත් අය දහමට ඇදලා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට මෙහෙම හිතනවා. මෙයා මෙච්චර භාවනා කරනවා මෙච්චර සීල රකින්නවා. ඉතින් එයාගේ ඉවසීමක් නැහැනේ. ඊට වඩා මං හොඳයි. ඊට වඩා මං හොඳ. ඇත්තටම ඇත්තනේ ස්වාමීන් වහන්සේ ඒකනේ. එහෙමයි. ඒතර අර ඉවසීම යම් කෙනෙක් තුළ තියෙනවා ස්වාමීන් වහන්සේ ආදර්ශයෙන් ලබා දෙන්න පුළුවන්. ඒතර ඒ ආදර්ශය ලබා ගන්න මේ ධර්මයේ අපිට කොතරම්නම් අවවාද අනුශාසනා ලැබිලා තියෙනවද? කොච්චරම් චරිත කතා තියෙනවද? අපිට ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒතර මෙන්න මේ ඉවසීම කියලා කියන්නේ ওই විදිහට අර දරා ගන්න අපහසු තැන්වල අපි දරා ගැනීමේ හැකියාව. ඒක අනුගේ වචන හැමුවේ ක්‍රියා හැමුවේ විතරක් නෙමෙයි කායිකව වෙන පීඩාවන් සහ වටපිටාවේ සමාජයෙන් පරිසරයෙන් සිදුවෙන මේ පීඩාවන් පවා අපි ඉවසීමට අපේ හිත සකස් කරගත යුතු වෙනවා. දරා ගන්න අපි උනන්දු විය යුතු වෙනවා. ඒක තමයි අපි ඉවසීම කියලා කියන්නේ. ඊළඟට ස්වාමින් වහන්සේ මම දැනගන්න කැමති අපි හැමදෙනාගේම යහපත පිණිස මේ ඉවසීම පිළිබඳව සූත්‍ර දේශනාවන් වල කොහොමද ස්වාමින් වහන්සේ අපිට ඒක පෙන්වා දෙන්නේ? ඒ ඉවසීම පිළිබඳ සාකච්ඡා වෙන සූත්‍ර ධර්ම තියෙනවද ස්වාමින් එහෙමයි වහන්සේ? සයන්නාංශ. එහෙම ඇත්තම ඉවසීම බුදුරජාණන් වහන්සේ මේ දැන් ඔබ වහන්සේ කකචූපම සූත්‍රේ එහෙමයි. ඒ පිළිබඳ කතා කළා. එතන ඊළඟට ස්වාමීන් වහන්සේ මේ විශේෂ සූත්‍රයක් තියෙනවා මේ වේපචිත්ති කියලා. එහෙමයි. එතන හරි වටින ස්වාමීන් වහන්සේ. එතන තියෙන්නේ දැන් සුරාසුර යුද්ධේ තියෙනවා. එහෙමයි. දෙවියන් සහ අසුරයන් අතර. දැන් ඔය යුද්ධෙදී වේපචිත්ති කියන්නේ අසුරයන්ගේ නායකයා. එහෙමයි. දැන් මෙයාලා පරදිනවා. පැරදුනාට පස්සේ මොකද කරන්නේ? සක්‍ර දෙවියන්ගේ සේනාව අර වේපචිත්‍රි අසුරේන්ද්‍රයා පස්තනකින් බැඳගෙන ගේනවා සක්‍ර දෙවියෝ ළඟට. එහෙමයි. දැන් සක්‍ර භවනේ සක්‍ර දෙවියන්ගේ ඉස්සරහා පස්තනකින් බැඳලා වේපචිත්ති ඉන්නවා. ඒත් බයිනවා. දැන් අර Taman එතන අන්ත අසරණ වෙලා ඉද්දිත් මොකද කරන්නේ? බයිනවා. එහෙමයි. ඒ වෙලාවට සක් දෙවිඳු සද්ද නැහැ. දැන් මේ සක් දෙවිඳු කියන්නේ සෝතාපන්න ශ්‍රාවකේ. සද්ද නැහැ. ළඟ ඉන්න මාතලි. දැන් මාතලේද ඉන්න බෑ. දැන් එහෙම දෙයක් තියෙනවනේ. දැන් සමහර අය ඉවසද්දි ළඟ ඉන්න අයට තමයි අමාරු. එහෙමයි. ඒකත් සයන්වහන්සේ. එතකොට මාතලි අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේම තැනින් දෙගෙන ඔබ වහන්සේගේ භවන තුලින් දෙගෙන පස්තනකින් බැඳලා ඉන්න මේ වේපචිත්ති ඔබ වහන්සේට ගරහනවා. ඇයි මේ ඔබ වහන්සේ නිහඬ වෙන්නේ? මේ සක්‍රියද සඳහන් කරනවා ප්‍රබලයා කෑ ගහද්දි දුබලයා නිහඬ වෙනවා කියන එක වෙනවා කියන ලෝකේ. දැන් සානස ආයතනයක ප්‍රධානියා කෑ ගහද්දි රාජකාරී කරන අය සද්ද නැතුව අහගෙන ඉන්නවා. ඒක කරන්න වෙනවා. වෙනවනේ. ඒ වගේ ප්‍රබලයා කෑ ගහද්දි දුබලයා නිහඬ වෙනවා කියන එක ඉවසනවා කියන එක මාතලි මේ ලෝකේ විද්‍යාමානයි කියනවා. හැබැයි මේ ලෝකේ යම් කිසි විදියකින් දුබලෙක් කෑ ගහද්දි ප්‍රබලෙක් නිහඬව සංහිඳීමෙන් ඉන්නවනම් ඒක මේ ලෝකේ සත්පුරුෂ ගුණයක් කියනවා. ඒක ඥානවන්තයාගේ ලක්ෂණය කියන්නේ ඉවසනවා කියන්නේ එයා සත්පුරුෂයෙක්. ඉවසනවා කියන්නේ එයා ඥානවන්තයෙක් කියලා ඒ වේපචිත්ති සූත්‍රය විග්‍රහ කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ ලස්සන මේ කතාවක් තියෙනවා ඔය අජගර කියන പ്രേත වස්තුව මුල් කරගෙන. කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩලා අර ගිජු කුලපාලුවතෙන් පහළට බහිද්දි ලක්කන හාමුදුරුවොත් එක්ක මේ මුළු ශරීරයේම ගිනි ගන්න පිබුරු ප්‍රේතෙක් දකිනවා. හිස මුදුන ඉඳලාම ගිනි ගන්නවා. මේක දැකලා සිනාවක් පහළලා පස්සේ මේක බුදුරජාණන් වහන්සේට ලක්කන හාමුදුරුවෝ කියලා අන්නේදී ලස්සන කතාවක් බුදුරජාණන් වහන්සේ මතු කරනවා මේ ඉවසපු කෙනෙක් ගැන. ඒ කියන්නේ අපි අපේ ජීවිතවල ඉවසීම කොතනද කියලා හිතන මේ ඇහුවට පස්සේ. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේ මේ සුමංගල කියලා සිටුවරයෙක් ඉඳලා තියෙනවා. ඒ සුමංගල කියන සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගඳ කිලියක් හදලා දෙනවා. පූජා කරනවා. පූජා කරලා එක දවසක් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යනකොට එතකොට ටිකක් එළි වෙලා හොඳටම එතුම දකිනවා ඔළුව ඉඳලාම පොරවගෙන කකුලේ මඩ තැවරිච්ච හොරෙක් නිදාගෙන ඉන්න පාරයිනේ. සුමංගල සිටුවරයා මොකද සඳහන් කරන්නේ රාත්‍රී කාලයේ පුරාම ඇවිදලා කකුලේ මඩත් තවරගෙන දැන් ඔළුව ඉඳලා පොරවගෙන බුදි කියාගෙන ගියා. මේ බුදීගෙන හිටපු මිනිස්සු බැලුවා කවුද මේ කිව්වේ මෙහෙම කතාවක් කියලා. දැක්කා සුමංගල සිටුවරයා කියලා. මෙයාට ලොකු වෛරයක් ඇති වුණා. ඒක දීර්ඝ කතාවක් සායනාංශ ඊට පස්සේ සඳහන් වෙනවා
මේ ඇතිවෙච්ච වෛරයට සුමංගල සිටුවරයාගේ ගවයෝ 7 පාරක් විනාශ කරනවා. කුඹුර 7 පාරක් පුච්චනවා. ගෙදර කිහිප සැරයක් ගිනි තියනවා. අවසානයේදී සුමංගල සිටුවරයා හදලා දුන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගඳ කෙලියත් ගිනි තියනවා. මේ වගේ බොහෝ කරුණු කාරණා කරද්දී සුමංගල සිටුවරයා නිහඬයි. අවසානයේදී අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගඳ කෙලිය පිච්චුවනේ. පිච්චුවට පස්සේ ආපහු ගඳ කෙලියක් හදනවා. හදන දවස වෙනකොට අර සොරාගේ වෛරය උපරිම තත්ත්වයකට. මොකද දැන් මෙයා මොනව කළත් සිටුවරයට ගාණක් නැහැ. මෙයා එදා තීරණය කරනවා මං අද මෙයා ඉවර කරනවා කියලා. පිහේ ඉනේ ගහගෙන යනවා උත්සවයට පින්කමට. පින්කමේදී මොකද වෙන්නේ? සියලුම මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ගඳ කිලිය පූජා කරලා පළවෙනි පුණ්‍යානුමෝදනා කරන්නේ සුමංගල සිටුවරයා තමන්ට කරදර කරපු කෙනාට. භාග්‍යතුන් වහන්සේ එතන සඳහන් කරන කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ස්වාමීනි යම්කිසි පුද්ගලයෙක් මගේ ගව පට්ටියට මෙහෙම කළා, කුඹුරට මෙහෙම කළා, සිටු මැදුරට මෙහෙම කළා, ඔබ වහන්සේ ගඳ කිලියටත් මෙහෙම කළා, මන් දන්නේ කවුද කියලා. නමුත් මම මේ වෙලාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ ගඳ කිලිය පූජා කරලා යම්කිසි පිනක් ඇති වුණා නම් ඒ සම්පූර්ණ පින ඉස්සෙල්ලම මම අනුමෝදන් කරන්නේ එයාට කියනවා. එතකොට මේ සුමංගල සිටුවරයාගේ ජීවිතය ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ ඕක ප්‍රායෝගිකව අපේ පැත්තට දාලා බැලුවොත් අපේ ගයක් යම් කෙනෙක් 7 සැරයක් පිච්චුවොත් අපේ ගව පට්ටියක් අපේ ධනයක් අපේ යම්කිසි භවභෝග සම්පත් 7 පාරක් විතර හරි පිච්චුවොත් අපිට මොනවද වෙන්නේ කියලා. දැන් සමහර අයට දැන් ඔය වගේ දේවල් පුච්චන්න ඕනේ නැහැ, ගිනි තියන්න ඕනේ නැහැ කෙනෙක් පරුස වචනයක් කිව්වොත් ඇති. කතා නොකර හිටියොත් ඇති. يعني එයාගේ වෙසීම ඉවරයි. සනස දැන් ඔය කියනකොට මන්ට අත්දකින්න ඕන අත්දැකීම මම කියන්නේ මේ එක තැනක මම බණකට ගියා සන්නස. ඒ ගෙදර බණට ගියාට පස්සේ ටිකක් ඔය සැරපරුස පිරිසක් ඉන්න ප්‍රදේශයක්. ගියාට පස්සේ මම බණ කියන අතරතුර එහා පැත්තේ මට ඇහෙනවා ළඟින් ටිකක් රණ්ඩුවක්. ළමයින්ට බයිනවා හරි මොකක් හරි එකක්. මම ඒකත් අරමුණට මම දැක්කා ප්‍රධාන දායකයා ටිකක් කේන්ති ගියා. එදන් නොසන්සුන්තාවෙන් හිටියා. මට ඒකත් නිසා මගේ ධර්ම දේශනාවේ මම මෛත්‍රී පැත්තට හැරෙව්වා. මොන මෛත්‍රිය ගැනම අනුංගය කියන විදිහේ වචන හමුවේ අපි ඉවසන්න ඕන අනු ක්‍රියාවේ හමු ඉවසන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේගේ චරිතය අරන් මම ඉතින් කියා දුන්නා. ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ කෙනාගේ ඉවසීම කොච්චර නැතුණාද කියනවා නම් ඒ දේශනාව අහලත් දේශනාව කියලත් ඒ කෙනාට ඒ කියන්නේ සදාචාරාත්මකවත් මේ ස්වාමීන් වහන්සේ බණ කියලා ඉවරුණා විතරයි හාමුදුරුවෝ තාම ගෙදර ඉන්නවා කියන හැඟීමවත් නැතුව ස්වාමීන් වහන්සේ බණ කිව්ව ගමන් එයා පැනලා ගියා එළියට. ගිහිල්ලා ගෝරි දාගෙන කෑ ගහගෙන. ඒ කියන්නේ සාන සරක වෙන්නේ නැති කියන්නේ දැන් අර කියනවනේ දැන් ඉවසීම නැති වෙලා දැන් තරහ කියන අකුසලයේ આવොත් සිහිය නැති වෙනවා. එහෙමයි සාන. ලැජ්ජාව නැති වෙනවා, විපාකෙට බය නැති වෙනවා, නුවණ නැති වෙනවා. එහෙමයි සාන. මොනව වෙනවද දන්නේ නැහැ. එහෙමයි මම මේ මෛත්‍රිය ගැනම කියලා සාන. ඉවසීම ඇති කරගත යුතු ආකාරය කියලා මේ වචනේ පස්සර ගන්නුනේ නෑ. මෙන්න බණි වෙලිච්ච ගමන් පැන්නලා රණ්ඩු සරෝවරේ. ඒ කියන්නේ ඇත්ත දැනදැනත් අකුසලේ දරා ගන්න බැරි වුණා. එහෙමද තව කතාවක් කිව්වා ස්වාමීන් වහන්සේ. අපි බෞද්ධයෝ ඒ නිසා අපි එහෙම මේ ওই තැන්වලදී අපි නිහඬ වෙන්නේ නැහැ කියලා. දැන් මේ මට කේන්ති මේ බෞද්ධයෝ වෙලා අපිට මෙහෙම වෙන්න දෙය ගැන කියලා. ඒ බෞද්ධයාගේ ලක්ෂණේ ඉවසීම කියලා තේරුන්නේ නැහැ යට. තේරුන්නේ නැහැ සාන්නස. ඒතකොට ඒක නිකන් මාන්නයක් විදිහට අරගත්තා. එහෙමයි. මේ ඉතින් ඒ වගේ අත්දැකීම් තියෙනවා සාන්නස. ඒ කියන්නේ සාන්නස දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් සුදුසු තැනකදී ඉවසීම බෞද්ධයාගේ ලක්ෂණයක් නේ සාන්නස. එහෙමයි සාන්නස. එහෙම කියන්නේ ගැටලුවක් ඇති වෙන්න හදනවා නම් එතනදී අපි ඉවසන්න ඕන. එහෙමයි සාන්නස. ඒ විදිහට මේ ඔබ වහන්සේගේ අත්දැකීම් වගේම දැන් මේ සුමංගල සිරුවරගේ ජීවිත කතාව ගත්තත් ඒ කියන්නේ ඒ එතුමාගේ ඉවසීම තුළ එතුමාටම යහපත සිද්ධ වුණා. නැත්නම් එතුමාත් අරයත් එක්ක පැටලි ඉස්සරහට ගියා නම් දෙන්නම අපායට යන විදිහට වැඩේ සිද්ධ වෙන්න තිබ්බා. එහෙමයි. ඉතින් ඒ විදිහට ඊළඟට සෝතාර කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සෝතාර කියන සූත්‍රය සඳහන් කරන්නේ සානස් හරි වටිනවා ඒක. දැන් රාජකීය ඇතෙක් යුද්ධයට ගියාට පස්සේ ඉවසන්න දේවල් තියෙනවා. කඩු පහරවල් ඉවසන්න ඕනේ, කිනිසි පහරවල් ඉවසන්න ඕනේ. ඊළඟට යුද්ධයට ගියාට පස්සේ අනිත් පැත්තෙන් ඔය රණඝෝෂා ඇහෙනවා. ඊළඟට හොරණෑ වාදනය කරනවා. ඒක ඉවසන්න ඕන වගේ අපි ඔය කතා කළ නපුරු වචන ඉවසන්න ඕනේ කියනවා. එහෙමයි. ඒ කියන්නේ ඒ සූත්‍රයට අනුකූලව බැලුවට පස්සේ තේරෙනවා රාජකීය යතාට අර කඩු පහරවල් ඉවසන්න වෙනවා වගේ ශ්‍රාවකයාට කඩු පහරවල් වගේ වචන අහන්න වෙනවා.
ජීවිත කාලයක් ගත්තට පස්සේ ඒව පරුස වචන නාහපු කෙනෙක් නෑ ස්වාමීන් වහන්සේ. එහෙමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් ඒව අහන්න උනානේ. නැති ලෝකේ අනින්දිතව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නින්දා නොලබපු කෙනෙක් එහෙමයි. මේ ලෝකේ නෑ ස්වාමීන් වහන්සේ. එතකොට ඉපදීමත් මරණයත් අතර නින්දා නොලබපු පරුස වචන නොහාපු කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ සූත්‍රය සඳහන් කරන්නේ ඒක රාජකීය ඇතෙක් ඉවසනවා වගේ කඩු පහරවල්. කඩු පහරවල් වගේ වචන ඉවසන්න ඕන. එහෙමයි. දැන් මහා මංගල සූත්‍රය ගත්තට පස්සේ තියෙන්නේ කන්තිච සෝ චස්සතා ඒතම් මංගල මුත්තම. එහෙමයි. ඉවසීම කෙනෙකුගේ ජීවිතේ සතුටුදායක වෙන්න හේතු වෙනවා. ඒක හොඳට තේරෙනවා සාන්නස. දැන් ගිය අවුරුද්දේ අපි ඉවස ගන්න බැරුව කරපුව කියපුව නිසා මේ අවුරුද්දේ අපිට දුකයිනේ. එහෙමයි. ඊයේ දවසේ ඉවසලා ඉවසන්න නැතුව කරපුව කියපුව නිසා අද දවසේ දුකයි. ඒ දේවල් නිසා අහිමි වුණ දේවල්. අහිමුණ දේවල්. එතකොට මේ මංගල සූත්‍රය සඳහන් කරන්නේ සායන්නාංශ ඉවසුවොත් ඒ තම මංගල මුත්තම සතුටුදායකයි. එහෙනම් නොයිවසුවොත් අවමංගල්‍යයක් නොසතුටුදායකයි. එහෙමයි. ඒ විදිහට මේ බුද්ධ දේශනාව ගත්තට පස්සේ සායන්නාංශ බොහෝ තැන්වල තියෙනවා මේ ඉවසීම කියන එක ශ්‍රාවකය තුළ තිබිය යුතු බව. ඒ කියන්නේ නිවන් දකින්න අවශ්‍ය මේ ප්‍රබල මානසික ශක්තියක් බව. ඊළඟට සායන්නාංශ මේ තවදුරටත් අපි ගත්තොත් දැන් බෝධිසත්වයන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කරපු කාලෙම ඒ වගේ බෝධිසත්වයන් වහන්සේ කලින් ආත්ම භාව මේ විදිහට අපිට දැන් ශාසනයේ තියෙන ඉවසීමට ගත හැකි බොහෝ මේ අවස්ථා තියෙනවා. ඒවා හදාරන්න බොහෝ දේවල් තියෙනවා. දැන් ඒ අතරින් සායන්නාංශ අපිට දැන් මේ විදිහට ඉවසීමට හිමි තැන තවදුරටත් මේ ශාසනය තුළ ඉවසීමට තියෙන තැන එහෙම කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙන. ඒ පිළිබඳව යම් කිසි අදහසක්. එහෙමයි සානස් අවසරයි. ඇත්තට මේ ශාසනය ස්වාමීන් වහන්සේ මේ ඉවසීමට හිමි තැන ගත්තොත් ශාසනයේ ඉවසීම තමයි ස්වාමීන් වහන්සේ ඉවසීමට තමයි ප්‍රධානම තැනක් ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කන්තේ පරමං තපෝති තික්ඛා. ඒකට මේ ඉවසීම කියන එක මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පවතින දෙයක්වත් නෙමෙයි. මේ කියන්නේ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දෙන අවවාද ප්‍රාතිමෝක්ෂයේ තමයි මේ දේශනාව තියෙන්නේ. කන්තේ පරමං තපෝති තික්ඛා සානසේ මේ ඉවසීම තමයි පරම තපස බවට පත් වෙන්නේ. දැන් ඉවසීම කියන්නේ ස්වාමීන් වහන්සේ තපස කියලා කියනවා නම් උසස්ම තපස විදිහට දේශනා කරනවා නම් මේ ශාසනය ස්වාමීන් වහන්සේ ඉවසීමටයි ප්‍රමුඛතන ලැබෙන්නේ. ඇයි එහෙම කියන්නේ හේතුව ස්වාමීන් වහන්සේ? අපි අර මුලින් කිව්වා වගේ ඉවසීම මතමයි මේ ශාසනය අපිට ඉදිරියට ගමන් කරන්නට හැකියාවක් තියෙන ස්වාමීන් වහන්සේ. දැන් අර අපි කිව්ව නොඑක් අපහසුතාවන් ඇති වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් ගත්තාම දැන් ගිහි ජීවිතය ගත කරලා මේ පෞරුජාවට යම් කෙනෙක් ඇතුළත් වුණා කියමුකෝ. ඒ ඇතුළත් වුණාට පස්සේ එයා ගිහි ජීවිතයේ ඉඳන් ඒ කරපු ක්‍රියාකාරකම් පැවිදි ජීවිතේදී කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ ස්වාමීන් වහන්සේ. පැවිදි ජීවිතයේ තුල ඒ ශික්ෂාපදයන් වලට නැඹුරු වෙලා ඒ ශික්ෂාපදයන් මත යැපෙමින් බොහෝ දේවල් සිද්ධ කරන්නට වෙනවා. දැන් මේ ශික්ෂාපද 227ක් මේ උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් ආරක්ෂා කළ යුතු වෙනවා. මේ හැමතැනදීම ස්වාමින් වහන්සේ ඉවසීම අත්‍යවශ්‍ය වෙනවා. අපි මේ රාගයේ හමුවේ අපි ඉවසීම අත්‍යවශ්‍ය වෙනවා. ද්වේෂයේ හමුවේ ඉවසීම අත්‍යවශ්‍ය වෙනවා. ඒවා මුලාවන දේවල් හමුවේ අපි ඉවසීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඔය බොහෝ අකුසලයන් මේ හැම අකුසලයක් ඉදිරියේම මේ නොකර සිටීමට එය අපේ අතින් නොවීමට අපිට ප්‍රබල ඉවසීමක් අපි වර්ධනය කරගත යුතු වෙනවා. එහෙම ඉවසීමක් නැති වුණොත් අපි කියන්නේ ඉවසීමේ සීමාව පැන්න කියලා. ඒ නිසා එනස මේ ඉවසීම කියන එක 10 දෙනෙක් ගත්තොත් එයාලගේ සීමාමායින් වෙනස්. වෙනස් ස්වාමීන් වහන්සේ. ඉවසීමේ සීමාව අපි වචනිනුත් කියන්නේ. දැන් ඉතින් මගේ ඉවසීම පැන්නා, මගේ ඉවසීමේ සීමාව ඉවර වුණා කියලා කියන්නේ. තවත් නම් ඉවසන්න බෑ කියලා කියන්නේ. ඒත් මෙන්න මේ ඉවසීම ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ හැම තැනදීම කතා කරනවා ස්වාමීන් වහන්සේ. ඒක අපේ ජීවිතේම
කරගත යුතු වෙනම ඉවසීම කියන එක. මොකද හැම තැනකදීම වගේ හැම තැනදකම අවශ්‍යයි දැන් ස්වාමීන් වහන්සේ. වාහනේ පාරට දැම්මත් ඉවසන්න තියෙනවා. එහෙම සනස ඒ ඉවසීම නැති වුණොත් ඉතින් කොතරම් ගැටලු වෙනවද ස්වාමීන් වහන්සේ. එතකොට සමහරවිට ඉවසීම නැතුව ඇතැම් අය අපි මේ අත්දැකපු දේවල් මේ සමාජයේ තියෙන දේවල් මම කතා කරන්නේ. මොකද එතකොට තේරුම් ගන්න පහසු පහසුයි. නිසා මේ ඔය වාහනේ කතාවම ස්වාමීන් වහන්සේ. එක ඒ සිද්ධියක් මට මුහුණ දෙන සිද්ධ වුණ දෙයක්. මේ එක්කෙනෙක් මේ උදේ පාන්දර අර කෙනෙක් වැරද්දක් කරා. ඒක ඇත්ත. ඒක වැරද්දක්. ලොකු වැරද්දක්. ඒ කියන්නේ Tamanට තියෙන ඒ මාර්ගය නෙමෙයි ගියේ. අනිත් පැත්තෙන් ගියා. ඒ කියන්නේ අනිත් පැත්තට අයිති ප්‍රතිවිරුද්ධ පැත්තට අයිති ලේන් එකේ තමයි එයා ගියේ. ඉතින් අනිත් කෙනා ඒ පැත්තෙන් ආපු කෙනාට මේක දැකලා කේන්ති ගියා. එයා ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ හිතුවේ නෑ මේ හරිය දරුවෝ ඉන්නවද? මේ හරිය භික්ෂුවක් ඉන්නවද? මේ හරිය වැඩිහිටියෝ ඉන්නවද? අනිත් එක තමන් එක ගියේ කවුද? කාන්තාව ඉන්නවද? ඒක මොකක්වත් හිතුවේ නෑ. අහන් ඉන්න බැරි පරස වචනෙන් බැන්නා. දැන් ඉවසීම නැතිවීම තුලින් සවනස වැරද්දක් හමිය වුණත් අපි ඉවසිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඉවසීමෙන් ඒ කියා දෙන්න පුළුවන් වුණා නම් ඒක ඊටම සවනස වටිනවා. එකක් ගරුත්වය රැකෙනවා. අනිත් එකේ වැරද්ද කරන කෙනාටත් ඒක කරන උපකාරයක් බවට පත් වෙනවා. මොකද ඒ වැරද්ද මුදවා ගන්න. එතකොට මේ ඉවසීම කියන එක මේ ශාසනය තුල ස්වාමීන් වහන්සේ මේ අපිට හැම තැනදීම අවශ්‍යයි. මොකද ඉවසීමේ සීමාවක් විදිහට අපි පනවා ගන්නවා කියන එක ස්වාමින් වහන්සේ අපිට පිළිගන්න පුළුවන් කමකුත් නෑ නේද? එහෙම සීමාවක් තියාගන්න බෑ නේ. සීමාවක් තියාගන්න බෑ ස්වාමින් වහන්සේ. එතකොට දැන් අපේ බෝසතාණන් වහන්සේගේ ඉවසීමට සීමාවක් තිබුණ නෑ කියන එක හොඳටම පැහැදිලි වෙනවා. අර දුෂ්කර ක්‍රියා කරපු ඒ කාලේ ස්වාමින් අවුරුදු 6. අවුරුදු 6. මේ බඩ පිටකොන්දට ඇලෙනකන් මේ හිස ලබු කට්ටක් වගේ වෙනකන් සනස ඇස් ගිලා බහිනකන් හැම වේලෙනකන් මස් වීලෙනකන් ඒ මහා අදිෂ්ඨානයක් අරගත්ත කියන්නේ මගේ මේ ගමන මට මොන දරා ගන්න බැරි දුකක් ඇති වුණත් මම මේ දුක් දරා ගන්නවා කියන ඒ තැන හිටි ඉවසීමේ සීමාවක පනවාගෙන නෙමෙයි. මගේ අරමුණ නිවන ඒ තාක් මම මේ හැම දෙයක්ම ඉවසනවා කියලා ඒ දැඩි අදිෂ්ඨානියෙන් තමයි ඒ දේ සිද්ධ කළේ. ඒ නිසා තමයි නිවන අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබුණේ. එදා චතුරංග සමන්නාගත වීරිය ඇති කරගෙන ඒ කායික මානසික දුක් වේදනා ඉවසාගෙන වාඩි වුණානේ අපේ බෝසතාණන් වහන්සේ. එතකොට ඒ ශක්තියම තමයි ස්වාමින් වහන්සේ උත්තේජනයක් බවට පත් වෙලා ඒ ශක්තිය තමයි නිවන් දකින්න එක ප්‍රධාන උපකාරයක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ඉවසීම කියන එක ස්වාමින් වහන්සේ අපිට මේ ශාසනය තුල ප්‍රකටව දකින්නට තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ ඉවසීම කොතරම් අපි කළ යුතුද කියන නම් මේ ජීවිතේ නැති වුණත් ඉවසන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. මේක ස්වාමින් වහන්සේ නමක් මට මතක විදිහට මන්තානි පුත්ත ස්වාමින් වහන්සේ වගේ පුන්න තෙරුන් වහන්සේ. ඒතර උන්වහන්සේ තමන්ගේ ප්‍රදේශයට වැඩම කරන්න මේ කල්පනා කරනවා. එහෙමයි පුන්න ස්වාමීන් වහන්සේ. පුන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වැඩම කරන්න සූදානම් වුණාම ඒ ප්‍රදේශ අද කාලේ විදිහට ගත්තොත් අරාබි ප්‍රදේශය වගේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු දරුණු මිනිස්සු. බුදුරජාණන් වහන්සේ කියන ඔබ ඔය යන ප්‍රදේශයේ මිනිස්සු දරුණුයි නේද? එහෙම ස්වාමීනි දරුණුයි. ඉතින් ඔබ යන්නේක හරි භයානකයි නේ. ඔබට මේ මිනිස්සු බැන්නොත් ස්වාමීනි මං මේ ප්‍රදේශයට ගියාම යම් කෙනෙක් මට බැන්නොත් ස්වාමීනි මම හිතනවා අනේ මට මෙයා ගැහුවේ නෑනේ. දැන් බලන සනස අපිට හිතන්න තියෙන ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. අපිට හිතන්න ඕනි ක්‍රමවේදය බුදුහාමුදුරු දේශනා කරනවා. යම් කෙනෙක් ඔබට බැන්නොත් ස්වාමීනි මට බැන්නොත් මං හිතනවා එයා මට ගැහුවේ නෑනේ. ඒ නිසා මං එයාට එතන මං ඉවසනවා කියනවා. හොඳයි ගැහුවොත් ස්වාමීනි එයා මට මේ දඩමුරුකින් ගැහුවේ නෑනේ. එහෙම කියලා හිතනවා. හොඳයි දඩමුරුකින් ගැහුවොත් මට ආයුධයකින් පහර දුන්නේ නෑනේ කියලා හිතනවා ස්වාමීනි. එහෙම කියලා ඉවසනවා කියනවා. හොඳයි ආයුධයකින් ගැහුවොත් ස්වාමීනි එයා මම මැරුවේ නෑනේ. දැන් මැරෙන්න තරම් එයා පහරක් ගැහුවොත් ස්වාමීනි ඉතින් මේ කොහොමත් මේ මැරිලා යන ජීවිතේ මේ හුස්ම පොද කාලයක් ගත කළ මේ දුක් විඳලා මැරෙනවට වඩා මේ ලේසියෙම මට මරණය ගෙනත් දුන්නානේ.
එහෙම හිතනවා කියලා. එහෙම හිතන හිත ඒ ඉවසීම ඇති කරගන්නවා ඒ කියන්නේ කියනවා. සනස මාරාන්තික දුකේදීත් ඉවසනවා. ඉවසන්න ඕනේ සානස. ඇත්තටම සානස මේ ඉවසීමේ වටිනාකම අපි කල්පනා කරොත් මේ ශාසනය තුල මැරෙන මොහොතේදීත් අපිට ප්‍රබල ඉවසීමක් නැති වුණොත් සිහි විකල් වෙලා, හඬ වෙලා, වැළපෙලා, දුක් වෙලා ඒ පුදුමාකාර විදිහේ අකුසලයන් ගොඩකට අපි අහු වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ මරණාසන්න මොහොතේදී මේ ලෝකේ හැම දෙයක්ම අහිමි වීම ඉවස ගන්න වෙනවා. ඉවස ගන්න වෙනවා. ඒක මානසික වේදනාව එකක්. ඒ පැත්තෙන් සානස. ඒතර කායික වේදනාව ගත්තොත් ඒතර මේ පණ ටික සානස මේ ශරීරෙක හූරනවා වගේ දැනෙනවලු අපි මේ මරණාසන්න මොහොතේදී. ඒක මේ දරා ගන්න බැහැ සානස. ඒතර ඒ වගේ තත්ත්වයක් කටත් අපිපත් වෙනවා කියන්නේ අපි ඉවසීම ඒ ගැන හිතලත් අපි ඇති කරගත යුතු වෙනවා. මේ ශාසනය තුල ස්වාමින් වහන්සේ හැම දෙයදීම අපි ඉවසීම ඇති කරගන්නට ඕන. විශේෂයෙන්ම වර්තමානයේ තුල අපි ඉවසීම ඇති කරගත යුතුම වෙනවා. අපේ ශාසනික පිළිවෙත් ඇති කරගන්න. කෙනෙකුට ස්වාමින් වහන්සේ ආහාර නිසා ඉවසීම නැති වෙනවා. ඒ කියන්නේ දැන් අප කියමුකෝ ධර්මානුකූලව ජීවිතය ගත කරනවා කියලා. ඒ ජීවිතය ගත කරනකොට Tamanට අපේක්ෂා කරන විදිහේ ආහාර Tamanට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ දේවල් හැමුවේ Tamanට ඉවසීමක් තියෙනවා. මගේ අරුමුණ නිවන අවබෝධ කර ගැනීම. හැබැයි එතෙන්දි මං ආහාරය මූලික කරගෙන මගේ ඉවසීම නැති කරගන්නේ නැහැ. ඒ කියන්නේ සානස දැන් හිතමු දැන් ගෙදරක ඉන්න අපේ තාත්තා කෙනෙක් ගමු. එහෙම. කෑම්පින් ගන්න අතර ගත්තා. එහෙම. හරිද? දැන් කෑම්පි ගන්න අතර අරගෙන දැන් ඉතින් රස ඇති කියලානේ ඔක දැන් වළඳන්න අනුභව කරන්නේ. එහෙම. ලුණු රහ මදි. දැන් ඔය වෙලාවේ එක්ක අපි දුන් ගලක් කැපුණා කියලා. එහෙම. ඔය වෙලාවේ ඉවසීම නැති වුණොත් ඒ වෙලම කෑ ගහනවා. එහෙමයි. මේව ගන්න පුළුවන්ද කියලා සත්තුන්ටවත් කියලා කෑ ගහනවා. එහෙමයි. ඒක තුලින් පවුලේ සමගිය නැති වෙනවා, සුහදත්වය නැති වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ දැන් ඕක දිගටම ඉවසන්න කියලා. එහෙමයි. දැන් අපි දැන් උදේට කනවා ලුණු නෑ, දවල්ට කනවා ලුණු නෑ. ඒක ඒ වෙලාවට කියන එක නෙවෙයි අනුමත කරන්නේ. දැන් අපිට දැන් අර ගෙදරකින් අම්ම කෙනෙක් නම් ඒ අම්මගේ මානසිකත්වය හොඳට තියෙන වෙලාවක දැන් දරුවෙක් කියලා හිතමු. එහෙමයි. අර කෑම පිඟාන අතේ තියෙන වෙලාවට කෑ ගහන්නේ පස්සේ වෙලාවක අපි මේ දවස්වල ටිකක් ලුණු මදි වගේ. එහෙමයි. කියන ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් උපක්‍රමශීලීත්වයේ. ඒ කියන්නේ මේ ඉවසගෙන කට පියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. එහෙමයි. දැන් දරුවන්ගේ වැරදි තියෙන සායනහංශ. දැන් දරුවන්ගේ වැරදි දැන් දැක්කට පස්සේ දුටු තැන කෑ ගැහීම නෙමෙයි. ඉවසන්න ඕන. ඉවසලා ඒ අර සුදුසු වෙලාවක් බලලා දරුවන්ට කරුණාවෙන් තේරුම් කරලා දෙන්න ඕනේ. ස්වාමියා භාර්යාව ගුණ දැන් සායනන් දැන් සමහර තාත්තලා වැඩ ඇරිලා එනකොටම අම්මලා කෑ ගහනවා. හරිද ගේට ඇතුල් වෙනකොටම. ඇත්තට මේ තාත්තගේ වරදකට වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවකට එහෙම අම්මලට කෑ ගහනවා. ඇත්තටම ඒ ඉවසන්න ඕනේ අවස්ථාවලදී ඉවසලා සෞම්‍ය ඉන්න අවස්ථාවක සෞම්‍ය මානසිකත්වයක් තියෙන වෙලාවක යදාන වරද තේරුම් කරලා දෙන්න ඕනේ. එහෙමයි සනස. අවස්ථාව පුද්ගලයා පිළිබඳව අවබෝධය ඇති කරගෙන. එහෙමයි සායනහංශ. එහෙමයි සනස. ඒතර මේ ඉවසීම සනස ඒ වගේ අපිට මේ සාකච්ඡා කරනකොට මේ ශාසනයේ ප්‍රධාන තැනක් මේ ඉවසීමට දීලා තියෙනවා. අනිත් එක සනස මේ ඉවසීම නැතිවීම තුළින් ස්වාමීන් වහන්සේ අපිට මේ සියුම්ම කතා කරොත් කාමාශ්‍රවය ඇති වෙනවා, භවආශ්‍රවය ඇති වෙනවා, අවිද්‍යාශ්‍රවය ඇති වෙනවා. දැන් ඒ කියන්නේ දැන් අපි කියමුකෝ අපි යම්කිසි දෙයකින් ඉන්නකොට අපිට රස්නයක් තියෙනවා කියලා, උෂ්ණයක් තියෙනවා. ඒ උෂ්ණය ඇති වෙලා තියෙන අවස්ථාවේදී අපේ හිතේ ඇති වෙනවා සිතුවිල්ලක් දැන් මට සීතල ලැබුණොත් හොඳයි කියලා. එතකොට ඒ තුල ස්වාමීන් වහන්සේ සියුම්ම ගත්තොත් ඒ දසනස කාම ආශ්‍රවයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒතර මේ අර දේ දරා ගන්න බැරිව මෙයා මේ දෙයට කැමැත්ත ඇති කර ගන්නවා. දැන් සමහර අය ඉන්නවා දැන් මේ කාලේ රස්නේ දැන් මේ දවස්වල. එහෙමයි. දැන් මේ රස්නේ තියෙන අපි තුමු දැන් ඒ රස්නෙත් එක්ක අනේ AC මැෂින් එකක් තිබ්බනම් කාමරේ. එහෙමයි. කියලා කියන්නේ ඇතර AC මැෂින් එක හයි කරගන්න එක වරදක් නෙමෙයි. එහෙමයි. නමුත් අර ඒ අවස්ථාවේ අපට ඇති වෙන මානසික එහෙමයි. ඔව් ඒ කියන්නේ ඒ වෙලාවේ අර ඉවසිය යුතු තැන ඉවස නොගැනීම තුළ අපිට කියන්නේ අපේ தත්ත්වයේ තුළ අපිට ඔබ වහන්සේ සඳහන් කළ විදිහට සියුම් විදියට ක්ලේශයන් උපදින්න පුළුවන්. උපදින්න පුළුවන් සාමාන්‍යයෙන්. එහෙමයි. ඒතර දැන් මේ ජීවිතේ දැන් ගත්තොත් ඇත්තම අය කල්පනා කරනවා දැන් මම මේ ජීවිතේ ඉන්නොත් ඉතින් මට ඊළඟ
භවයක් ලැබුණොත් එහෙම ඉතින් හොඳට කන්න බොන්න ලැබිලා හොඳට ඉන්න හිටින්න ලැබිලා මට තැනක් ලැබුණොත් සීතෙන් උෂ්ණයෙන් බැහැරව මට ඉන්න තැනක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතුනොත් එතනසානස භව මේ එහෙමයි. ආශ්‍රවයක් ඇති වෙනවා. ඒ වගේ අවිද්‍යාශ්‍රවය විදිහට ගත්තොත් මේ දුක් පිළිබඳ අවබෝධයක් නැතුව ඒ දුක ඉවස ගන්න බැරුව ඒ වේදනාවන් ඉවස ගන්න බැරුව නැසනස ජාති ජරා ව්‍යාධි මරණ මේ ශෝක මෙන්න මේ தත්වයන් හමුවේ අපිට ඉවසීම නැති වුණොත් ස්වාමින් වහන්සේ අන්න අපිට අර දුක පිළිබඳ අවබෝධයක් නැති වෙනවා. ඒ අවිද්‍යාශ්‍රව ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට මෙහෙම දෙයක්ත් වෙන සාන්නස. දැන් අපි හිතමු දැන් කෙනෙක් නපුරු වචන කියනවා කියලා. එහෙමයි. ඒ නපුරු වචන කියන එකත් අනිත්‍ය ස්වභාවයට නෑ ඇති. එහෙමයි. ඒතකොට දැන් අපිට ඒ තවත් කෙනෙක්ගෙන් නපුරු වචන ඇහෙනකොට ඒ නපුරු වචනවල තියෙන අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන් නම් අවිද්‍යාශ්‍රව දුරු වෙන්න ඒක හේතුවක් දුර වෙනවා. වෙන හේතුවක් වෙනවා. ඒ වගේ අපිට දැන් උෂ්ණයක් දැනෙනවනේ උෂ්ණය කියන්නේ අනිත්‍ය ස්වභාවයටයි තියෙන්නේ. එහෙමයි. ඒ උෂ්ණයේ තියෙන අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන් නම් අවිද්‍යාශ්‍රව උපදින එක පාලනය කරගන්න පුළුවන්. ඒක ඉවසීමෙන් ඒකේ සත්‍ය දකින්නවා. එහෙමයි. එහෙමයි සනස. ඒ විදිහට අපිට සනස මේ ශාසනයේ ස්වාමීන් වහන්සේ මේ හැම තැනදීම මේ සීලයෙන් පෙන්වා දීලා තියෙන ඉවසීම අත්‍යවශ්‍යයි සීලය ආරක්ෂා කරන්න. ඒ වගේම සමාධිය ඇති කරගන්නට ඉවසීම අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රඥාව ඇති කරගන්නට සානස සීලය අත්‍යවශ්‍යම වෙනවා. ඒ නිසා මේ ශාසනය කියන්නේ ඉවසීම මත පදනම් වුණ ශාසනයක්. ඉවසීම කියන්නේ තපසක් විදිහට දේශනා කළේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ. ඒතර අපේ ස්වාමීන් වහන්සේගෙන් මම දැනගන්න කැමතියි අපි මේ ඉවසීම ස්වාමීන් වහන්සේ ඇති කරගත්තොත් ඒ ඉවසීම තුළින් මේ බාහිර අයට අපි තම කටයුතු කරන ඒ අයට මොන වගේ බලපෑමක් සිද්ධ වේද සන්නස? එහෙමයි. සයනාසෝකයි පොඩක් ගෘහස්ත ජීවිතය පැත්තෙන් ගත්තොත් එහෙම දැන් අපි හිතමු ගෙදරක ඉන්නවා අම්ම කෙනෙක් ඉන්නවා. එහෙමයි. ගෙදරක දුවක් ඉන්නවා. අම්මයි තාත්තයි දුවයි ඉන්නේ. දැන් මේ නිවස තුල ඇති වෙන බොහෝ කරුණු කාරණාවලදී ඒ මෞතුමිය ඉවසන හැටි දුව දකිනවා. එහෙමයි. දැන් දුව දකිනවා ඒ නිවස තුල ඇති වෙන හෝ නිවසෙන් පරිබාහිර අවස්ථාවලදී හරි ඇති වෙන බොහෝ නපුරු වචනවලදී නපුරු වැඩවලදී බොහෝ දුෂ්කරතා හමුවේ ඒ අම්මා ඉවසනවා. දැන් දුව බලාගෙන ඉන්නේ. එහෙමයි. අපි තුමු සායනාස දවසක දුව විවාහ වෙලා ගියා කියලා අලුත් නිවසකට. ඒ නිවසෙදිත් ඇයට ඉවසිය යුතු බොහෝ දේවල් මේ හමු වෙනවා. එහෙමයි. ඒ බොහෝ තැන්වලදී ඉවසිය යුතු තැන්වලදී ඇයට අම්ම මතක් වෙනවා. ඒ නිසා නේද අපි හිතමු දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ඉවසීම ගැන මනසිකාර කරනවා. එහෙමයි. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ හරි මහා බෝධිසත්වයන් වහන්සේගේ හරි ඉවසීම ගැන අපි එක දිගට මනසිකාර කළොත් අපිට ඉවසන්න වෙන අවස්ථාවලදී බුදුන් වහන්සේගේ ඉවසීම මතක් වෙනවා. ඒ මනසේ හිතෙන ධර්මතාවය. එහෙමයි. ඉවසිය යුතු තැන බෝධිසත්වයන් වහන්සේ මතක් කරනවා. ඒ තුල අපි ඉවසනවා. ඉවසෙනවා අපිට. ඒ වගේ දැන් අපි ඇසුරු කරන අපේ ආචාර්යයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා ඉවසීම අපි දකිනවා එදිනදා ජීවිතේ කටයුතු කරද්දී. අපේ ආචාර්යයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා කොච්චර ඉවසනවද කියලා අපි ඒක අත්දැක ඉන්නවා. දැන් මට මගේ ජීවිතේ යම්කිසි ඉවසිය යුතු අවස්ථාවකදී එවැනි ගැටලුකාරී තත්ත්වයකදී මට ආචාර්යයන් වහන්සේ මතක් වෙනවා. උපාධ්‍යයන් වහන්සේ මතක් වෙනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ඉවසීම යමෙක් ඇසුරු කළොත් එයාට ඉවසන්න ඕන තැනදී අර කට්ටිය අරමුණු වෙලා සංසිඳනවා තමයි. ඒ වගේ ගෙදරකින් අම්ම කෙනෙක් ඉවසීම හොඳට පුරුදු කළොත් ඒ ඉවසීම අනිත් අයට ඉවසන්න ඕන තැනදී මතක් වෙලා සංවර වෙනවා. තාත්තා කෙනෙක් ඉවසුවොත් ඒ තාත්තගේ ඉවසීම දකින දරුවෝ ඒ දරුවන්ට ඉවසන්න ඕන තැන් මතුවෙනකොට එයා ඉවසනවා. ඒ කියන්නේ සයන්ස අපි ඉවසන්න පුරුදු වුණොත් අපේ ඒ ඉවසීම තුළ අනිත් අයට ඉවසන්න ඕන තැන අපි මතක් වෙන්න හේතුවක් වෙනවා. ඒ කියන්නේ සයන්ස දැන් මෙහෙම දේවල් අතර දැන් ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී දැන් දරුවන්ට දායාද කරලා යන දේවල් තියෙනවා. කියන්නේ මරණයට පත් වෙනකොට ගෙවල් දොරවල් ටික ඉඩ කඩම් ටික ඊළඟට එහෙම එක දේවල් දායාද කළා තමයි අම්මලා තාත්තලා මැරෙන්නේ. ඔන්න වගේ ගුණයක් දායාද කළා මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුවෙකුට හිත ඉවසන්න පුළුවන් ඉවසීමේ ගුණයක් දායාද කරලා දෙන්න පුළුවන් නම් අම්මලා තාත්තලාට.
කියන්නේ අපේ අම්මා මෙහෙමයි විසුවේ, අපේ අම්මා තාත්තා මෙහෙමයි විසුවේ, මට මතකයි කොච්චර ප්‍රශ්න ආවද කියලා. කියන්නේ අම්මලා තාත්තලා මිය ගියාට පස්සේ ආය ඉඩ කඩම් වලින් විතරක් නෙවෙයි දරුවෝ යැපෙන්නේ. එහෙමයි. ඒ අම්මලා තාත්තලා තුල තිබ්බේ ඉවසීම ආදී ගුණවලිනුත් දරුවෝ සිහිපත් කර කර සංවර වෙන මට්ටමකට අපට දායාදයක් දෙන්න පුළුවන් නම්. එහෙමයි. එතන ඒක අපෙන් සමාජයට වෙන බාහිර ලෝකෙට එන විශාල යහපතක්. කියන්නේ අපේ ඉවසීම තුලින් සමාජයට මේ විශාල යහපතක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ අපි ඉවසනව නම් දැන් මම භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් මගේ ඉවසීම මගේ පසු පරම්පරාවට බලපානවා. එහෙමයි. ඒ කියන්නේ දැන් මගේ නොවිසීම නම් තියෙන්නේ ඒකත් බලපාන පසු පරම්පරාවට. එහෙමයි. දැන් මහ කකුළු යන විදිහට පොඩි කකුළු යනවා කියලා අපි කතා බහ කරලා තියෙන්නේ. එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ දැක්ම තුලින් සන්නංස අපි එහෙමයි සයන්නාංශ. ඒ වගේ ගෙදරකින් අම්මා තාත්තා කෙනෙක් ඉවසුවොත් ඒ ආරෙට දරුවෝ හැඩ ගැහෙන ස්වභාවයක් තියෙනවා. ආශ්‍රය අනුව අපි වෙනස් වෙනවා සයන්නාංශ. අර සත්ති කුඹ ජාතකෙත් තියෙන්නේ ඒකනේ. එක ගිරවෙක් වැටුණා තාපසයන් ළඟට, එක ගිරවෙක් වැටුණා හොර හතුරන් ළඟට. තාපසයෝ ළඟට වැඩිච්ච කෙනා ඒ තාපසයන්ට අදාළ ගුණ ධර්ම වලින්ම මේ හැදුනා. එහෙමයි. හොරු ළඟට වැටුණු කෙනා ඒ හොර ගතිත් එක්කම හැදුනා. ඒ වගේ අපේ අම්මලා තාත්තලා ඉවසුවොත් දරුවෝ ඒ විදියට මේ ආශ්‍රය තුලින් සකස් වෙනවා. අපි හැදුණු ස්වාමීන් වහන්සේ අපේ පසු පරම්පරාව අපි ඇසුරු කරන අය ඒ අපිට අනුකූලව හැඩ ගැහෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ අපේ ඉවසීම කියන එක බාහිර සමාජයට විශාල යහපතක් කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ මෙන්න මේ වගේ ඉවසීමක් ඇති කරගන්න. මේ වගේ Tamanටත් නිවන් දකින්න හේතු වෙන අනිත් අයටත් මතක් කර කර ආදර්ශයට ගන්න පුළුවන් මේ වගේ ඉවසීමක් ඇති කරගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕන? එහෙමයි අපේ පින්වසන් වහන්සේ ඇත්තටම අපේ සවන්හන්සේ මතක් කළා මේ ඉවසීම ඇති කරගන්න ඕනේ ආකාරය පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කිරීම තුළින්. එතකොට ඒ විදිහට මේ ඉවසීම අපි තුල ওই වගේ උසස් මට්ටමකට සකස් කරගන්න නම් අපිට ස්වාමීන් වහන්සේ ඉවසීමේ ආනිසංස පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් මේ ඉවසීමේ ආනිසංස විදිහට අපේ මේ සාසනික ගමන් මාර්ගය තුල පරම නිෂ්ඨාව තමයි පරම ලාභය තමයි නිවන. එතකොට ඒ ඉවසීමේ තුලින් ලැබෙන ඉහළම සැපය. නමුත් අර ඉවසීමේ ඒ ගුණය තුලින් ලැබෙන ඊට මෙහා නිවනට මෙහා තව අපිට විශාල ප්‍රමාණයක් ආනිසංස වාරයන් අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. එකක් තමයි සානාංශ අපි ගැන හිතලා අපේ ජීවිතය ගැන කල්පනා කරලා අපිට හැදෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ මා තුල ඉවසීම නැති වුණොත් මං අපාගාමී වෙන්නට උනත් පුළුවන් කියන මෙන්න මේ අවබෝධය අපිට ඇති වෙන්නට ඕනේ සාමාන්‍යයෙන්. සයන්නාංශයක භාවනා අවශ්‍යම මෙනෙහි කරත් කමන්නේ නැහැ නේ සයන්නාංශ. එහෙමයි සාමාන්‍යයෙන්. නොයිවසීමේ ආදීන නේ සයන්නාංශ. ඉවසීමේ ආදීනව සාමාන්‍යයෙන්. එතකොට මේ අර තමන් තුල අර ඉවසීමක් නැති වුනහම තමන්ට අත් වෙන ඉරණම් පිළිබඳව දැන් සමහර සාමාන්‍යයෙන් මේ ඉවසීම නැතුනහම අපි දන්නේ නැති වුණාට අපි අතින් මිනිහක් වුණත් මැරෙන්න පුළුවන්. අපි දන්නේ නැති වුණාට අපේ අතින් ආර්යෝපවාදයක් වෙන්න පුළුවන්. ඒ වගේම ආනන්තර පාප කර්මයක් වෙන්නට පුළුවන්. ඉවසීම නැති වුණාම. එතකොට ඉවසීම නැතුව අපි ඒ කරන්නේ ක්‍රියාවන් සිද්ධ කළා අනේහපොයි කියලා අපි ආත්ම පපුවේ ගහගත්තට වැඩක් නැහැ. වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඒ ඉවසීම ඇති කර ගත්තාම සමනස අර වගේ තමන්ට අනාගත දුක්ඛිත තත්ත්වයන් වලට මුහුණ දෙන්න අවස්ථාවක් එන්නේ නැහැ. ඉවසීම තමා තුළ ගොඩ නැගුණොත්. එතකොට ඉවසීම තමා තුළ ගොඩ නගා ගත්තොත් මට මේ වගේ අර භයානක දුක්ඛිත තත්ත්වයන් වලට මුහුණ දෙන්න අවස්ථාවක් එන්නේ නැහැ කියලා තමන්ට මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට තමන් මේ මෙනෙහි කිරීම තුළින් ස්වාමීන් වහන්සේ තමන්ට මානසික වශයෙන් ඉවසීම වර්ධනය කර ගැනීම හැකියාවක් තියෙනවා. අනිත් එක ඉවසීම තුළින් තමයි අපි මේ භ්‍රමචර්යාව වර්ධනය වෙන්නේ. දැන් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්මයන් ගැන කතා කරනකොට සීත අවස්ථාවේදී අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒ සීත අවස්ථාවේදී අපි ඉවසීම නැති වුණොත් ස්වාමින් වහන්සේ ඒ තුලින් අපි භාවනාවක් කරා කියමුකෝ. අපි ධර්ම ශ්‍රවණය කරා කියමුකෝ.
සීතල හේතු කොටගෙන අපි ඒ දේ නවත්තන්න පෙළඹෙනවා ස්වාමීන් වහන්සේ. සමහර අය ඉන්නේ දැන් නම් හීතලයි. දැන් එහෙමයි මට මේක ස්වාමීනි. කරන්න බෑ. දැන් නම් රස්නේ. ටිකක් හවස් වුණාම මේ දේ කරනවා. අන්තිමේදී මේ කරපු දෙයක් නැහැ අන්තිමේදී. අද කරන්නම් හෙට කරන්න කියලා අර බාහිර පීඩාව ඉදිරියේ තමන් ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ නැහැ. එතකොට බඩකින් හමුවෙත් එහෙමයි. දැන් සමහර අය ඉන්නවා කෑම කෑවට පස්සේ කියන හිතනවා දැන් කෑම කෑවා විතරයිනේ කියලා. ඒ කියන්නේ ඒ වෙලාවේ ඉවසීම ඇති කරගෙන ඒ ප්‍රතිපදාව යෙදෙන්න බෑ. ඒ වගේම කෑම මේ කන්න කලින් දැන් කෑම කන්න තියෙනවනේ. කෑම කෑවට පස්සේ කරනවා කියලා කන්න කලින් තියෙනවා කියලා අර ඉවසීමක් නැති නිසා ඒ අදාළ අපහසුතාවයන් ඉවසා ගන්න බැරුව ඒ මාර්ගයේ සකස් කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේ ඒ තැන් වලදී අපිට ඉවස ගන්න පුළුවන් නම් ඒ මොහොතකුදු ප්‍රමාද නොවීමේ ආනිසංසය ගැන හිතලා. දැන් අපේ සාන්නහස මේ ඕපනයික කියලා කියනවනේ අපේ මේ දහම. එහෙමයි. ඕපනයික කියනවා දැන් ඒ කියන්නේ මොහොතකුදුවත් ප්‍රමාද නොවි වර්ධනය කරන්න තරම් වටින දහමක්. ධර්මය. ඔළුව ගිනි ගත්තත් හිස ගිනි ගත්තත් ඒක නිවනවාට වඩා මේ දහමේ හැසිරීමට හිත යලවා ගත යුතුයි. මොකද ඒ තරම් දුර්ලභ දහමක්, වටින දහමක්. එතකොට අන්න ඒ වගේ මේ හරි ඉවසීම ඇති කරගන්න ස්වාමීන් වහන්සේ මේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළින් ලැබෙන සැනසීම ගැන අපිට හිතන්නට පුළුවන්කමක් තියෙනවා. ඒක අනිත් එකක් ඔය ඉවසීම නැතිවීමේ ආදීනව, ඉවසීම ඇති කර ගැනීමේ ආනිසංස, අපේ පරමානිසංස උතුම් ආනිසංසයේ අවසානයේ තමයි ඉවසීම නිවන. නිවනටපත් වුණාම මට මොකක්ද ඇති වෙන්නේ? දැන් මට කවදාවත් සංසාරේ නැවත දුකක් හටගන්නේ නැහැ. මට ඉපදීමක්, ජරාවක්, මරණයක් නැහැ කියලා මෙන්න මේ අවබෝධය ඇති කරගෙන අපි ඉවසීම වර්ධනය කරගන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මේ අපි ඉවසන්නේ අපේ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා. එහෙමයි සයන්නාංශ. ඒ වගේම දැන් මේ කාලේ එහෙම දැන් මට මතක් වෙනවා වහන්සේව කියද්දී මේ දැන් අපේ ගොඩාක් පින්නතුන් නිවසට හිර වෙලා ඉන්නේ. එහෙමයි. කේන්ද්‍ර නීතිය වෙන මේ කරුණු කාරණා නිසා. එතකොට දැන් මේ දවස් ටික ගොඩක් අපි ඉවසන්න ඕනේ. එහෙමයි. ඒ කියන්නේ මේ දවස් ටිකේ කියන්නේ අර දවසේ අර දැන් දරුවෝ පන්ති යනවා, තරුණ දරුවෝ රැකියාවට යනවා, ගෙදර තාත්තා වැඩට යනවා, එහෙම ගෙදර අම්ම ඉන්නවා, එහෙම හිටපු ඔක්කොම දැන් එකට ඉන්නේ. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපිට එක සමාන අදහස් තියෙන අය හම්බ වෙන්නේ නැහැ. විවිධ අදහස් තියෙන අය හම්බ වෙන්නේ. එතකොට දැන් කට්ටිය එකතු වෙලා ඉන්නේ විවිධ අදහස් තියෙන අය. එතන මත ගැටුම් ඇති වෙන්න පුළුවන්, නොගැලපීම් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් මේ දවස්වල බොහෝ ඉවසීම වර්ධනය කරන්න ඕන කාලයක් ස්වාමීන් වහන්සේ. එකටම ඉන්න නිසා. එකටම ඉන්න නිසා මොකද සමගිය රැක ගන්න ඕන පවුලේ, සතුට රැක ගන්න ඕන, සුහදත්වය රැක ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ කාල පරාසයේ මේ ඇඳිරි නීතියත් අපි ඉවසන්න ඕන ස්වාමීන් වහන්සේ. ඇත්තටම සන්නස මේක අපිට ඉවසන්න මේ අවස්ථාවක් ඉවසීම කරගන්න පුරුදු කරගන්න ලැබිච්ච අවස්ථාවක් වගේ. ඇත්තම සන්නස නේද? එහෙමයි. ඒ කියන්නේ දැන් අපි ඉවසන්න ඕන කියන්නේ අත මූණට යන එකත් ඉවස ගන්න වෙලා අපට. එහෙමයි. එහෙමයි. එච්චර ඉවසීමක් කරන්න වෙලා. කෑම කන එක ඉවසන්න වෙලා තියෙනවා. ආහාර එහෙමයි. එහෙට මෙහෙට යන්න දුවන්න තියෙන ඒ තැනට යන්න අපිට ඒකත් දැන් වළක්වන්න ඉවසීම ඇති කරගන්න. ඉවසීම. ඒ නිසා මේ කාලය තුලදී මේක තමන්ගේ ගුණයක් වර්ධනය කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්න අපිත් ඒකට හිර වෙලා ඉන්නේ. දෙගොල්ලම හිර වෙලා ඉන්නේ. ඉතින් අපි කවුරුත් මේ අවස්ථාවේ තවත් කෙනෙකුට හිතිරි දෙන වචනයක් කියන්නේ නැතුව තවත් කෙනෙකුට අපහසුතාවයකට ඇති වෙන විදිහේ යමක් කියන්නේ නැතුව මේ රටම එකතු වෙලා රටේ රාජ්‍ය නායකයන් ඇතුළු ඒ හැමදෙනාම එකතු වෙලා වෛද්‍යවරු ඇතුළු කවුරුත් එකතු වෙලා මේ කරන මෙහෙයුමට උපකාරක ධර්මයක් වෙන විදිහට අපේ ඉවසීම වර්ධනය කරගෙන අපිට ඇති වෙන හැම දුෂ්කරතාවයක්ම දරාගෙන මේ භයානක ව්‍යසනකාරී අවස්ථාවේ ස්වාමීන් වහන්සේ අපි ඉවසීමෙන් කටයුතු කරමු කියලා යෝජනා කරමින් අද දවසේ ඉන්ද්‍රකීලයේ වැඩසටහන අවසන් කරනවා. මේ පිළිතුරු හැම දෙනාටම මේ සිදු කරගත් උදාාර කුසල ධර්මය උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට හේතු වෙන උපකාරක ධර්මයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ වගේම අද වැඩසටහනේ දිවසීම ගැන විශාල කරුණු කාරණා රාශියක් අපට ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දුන්න අපේ කල්යාණ මිත්‍ර ඉදුරුහේනේ රාජකීය පඬිතු ඉදුරුහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා.
ඔබ අප හැම දෙනාටම මේ සිදු කරගත් උදාාර කුසල ශක්තියෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නත් ඒ වගේම මේ වෙනකොට මේ රටේ මේ ලෝකයේ පැතිරිලා තියෙන මේ භයානක වෛරසය ඉක්මනින්ම දුරු වෙලා හැම කෙනාටම ඉතාමත් නිදහස් ජීවිතයකට යොමු වීමේ පරිසරය ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ගුණානුභාව බලයෙන් අප විසින් කරගත් උදාාර පුණ්‍ය ශක්තියන්ගේ අනුභව බලයෙන් සියලු දෙවියන්ගේ හාත්පස රැකවරණයෙන් ඒ නිදහස් පරිසරයකට නිදහස් තත්ත්වයකට යෑමට මම පෙත් විවර වේවා කියන අදහසින් අද දවසට නියමිත වැඩසටහන අවසන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි